උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා හෝමාගම උඩුවන පදිංචි චිත්‍රාද කොස්තා මහත්මිය සහ පී.වී. චන්ද්‍රසේන මහතා විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2014 වර්ෂයේ දෙසැම්බර් මාස 28 වන දින පරලෝ සැපත් K.H. සෝමලතා මෑණියන්ද 2010 වර්ෂයේ දෙසැම්බර් මාස 12 වන දින පරලෝ සැපත් M. ගුණදාසද කොස්තා පියාණන්ද 2004 වර්ෂයේ පරලෝ සැපත් M. බන්දුලද කොස්තා මහතා 2013 වසරේ පරලෝ සැපත් M. උපාලිද කොස්තා මහතා 2014 වසරේ පරලෝ සැපත් කමනී කොස්තා යන සහෝදර සහෝදරියන්ද ඇතුළු පරලෝ සැපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන් හට උතුම් වූ ධර්මදේශනයෙන් ජනිත වන්නා වූ කුසල් අනුමෝදන් වෙත්වා. එමෙන්ම දැනට දරුණු වසංගතයක් වන කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර සුජීවත්ව සිටින පවුලේ සියලු දූ දරු මුණුබුරු මිනිබිරියන්ටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය සැලසේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඡන්දමණ්ඩලම් භික්ඛවේ විවටං විරෝචති නොපටිච්ඡන්නං සූර්යමණ්ඩලං භික්ඛවේ විවටං විරෝචති නොපටිච්ඡන්නං තථාගතප්පේදු ධම්ම විනයෝ භික්ඛවේ විවටෝ විරෝචති නොපටිච්ඡන්නෝතිති. ධර්මානුශාසනාවෙහි සදහැවර දායකත්වයේ දරන්නා වූ පවුලේ අය ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාවට සවන් දීම සඳහා වාසනාව උදා කරගත්තා වූ සදහැවතුනි, නිවන් මගට උපනිශ්‍රේ වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනයක් කියන නිදහස් මාර්ථකාව යටතේ තමයි මම මේ අංගුත්තර නිකායේ තික නිපාතෙන් සූත්‍ර පාඨයක් උපුටාගත්තේ. මේ මම ඉදිරිපත් කරපු පාඨය ත්‍රිපිටක ග්‍රන්ථ පුරාම පවතින උපුටා දැක්වීමක්. ඒක පොඩි කොටසක් විතරයි තිබෙන්නේ. නමුත් මේකේ තවත් උදාහරණ ටිකකුත් තිබෙනවා. මේ අපට අදාළද නැත්නම් මේ සිදුවීම වර්තමානයේ ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලලා පටිච්චන්න නම් විවර කරගන්න එකයි කරන්න තියෙන කියන කාරණාව තමයි මේ පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. තේනිමානි භික්ඛවේ පටිච්චන්නානි වහන්ති නෝ විවටಂತಿ. මේක මුල් දේශනාව පටන් ගන්න වෙන පැත්තකට. වැහුනොත් තමයි ආරක්ෂා වෙන්නේ, විවෘත වුනොත් ආරක්ෂා වෙන්නේ නැති භාණ්ඩ වගේක් ගැනත් තථාගතයන් වහන්සේ මෙතන කතා කරනවා. ඒ උපමාවෙන් තමයි අදාළ තැනට එන්නේ. නැතු ඒක අපට ගන්න තරම් බරපතල දෙයක් නෙවෙයි. මොනවද ඒ වැහුනොත් ආරක්ෂා වෙන්නේ, විවෘත වුනොත් ආරක්ෂිතව නැතුව යන්නේ. මාතුගාමෝ භික්ඛවේ පටිච්චන්නෝ වහති නොවියටෝ. කාන්තාව ආරක්ෂා වෙන්නේ ඒ වගේ රැකවරණ යොදා තිබුණොත් විවෘත වුණොත් ආරක්ෂා වෙන්නේ නැහැ කියලා එදාටත් මේ අසත්පුරුෂ ගති තියෙන මිනිස්සු ඉඳලා තියෙන බව තමයි ඕවෙන් කියවෙන්නේ. බ්‍රාහ්මණේන භික්ඛවේ මන්තා පටිච්චන්නෝ වහන්ති නොවියටෝ. තවත් එකක් වුණ. බමුණෝ කියන්නේ මිනිස්සු රවට්ටගත්ත කොටසක්නේ. සියලු දේවල් තමන්ගේ පැත්තට හරවගෙන කෛරාටකමෙන් ජීවත් වෙන අය. බුදුන් වහන්සේ දකින්නේ බමුණන්ගේ මන්තරත් විවෘත වුණාම මේවා ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. වැහිලා තියෙන තාක්කල් පරිස්සම් වෙනවා කියලා. ඔය තියෙන්නේ නිරග්ගල වාජපේයකික එක එක දෙයන්ට රජුව රවට්ටගෙන කරපු වාද පිළිබඳ නැත්නම් යාග පිළිබඳව
තියෙනවා. යමක් කඩා වඩා ගැනීම ඇරුණාම වෙන සිදුවෙච්ච සිතක් සාන්තියක් යහපතක් නැහැ කියලා. ඒ කියන්නේ මිත්‍යාවක්. ඒ මිත්‍යාව කියන එක ආරක්ෂා වෙන්නේ වහලා තිබුණොත් විතරයි. ඇරුණාම රහස එළි වෙනවනේ. අර තිබෙන්නේ ඔය මැජික් කියලා වර්ගයක්. මැජික් කියන්නේම ඇස් බැඳුම් කියලා කියනවා. ඇස් බැඳුම් කියන්නේ ඇස් දෙක බැඳලා මොකක් හරි බොරුවක් කරනවා. බොරුවක් නෙමෙයි. ඒක ඉතින් අපේ ඇස් වහනවා. ඇත්ත එලි කරොත් එහෙම ඒක රහසක් නැහැ, දැනගන්න දෙයක්වත් නැහැ. අන්න ඒ වගේ එකක් තමයි මේ බ්‍රාහ්මණයින්ගේ ඒ කාලේ තිබුණ ලෝකෝත්තරයට අදාළ නොවන ලෞකික උදර පෝෂණ ප්‍රතිපත්තිය. ඒක ගැන තමයි බුදුන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. බමුණගේ මන්තරත් එළි වුණත් වරුවර තේරෙනවා එළි වෙන්නේ නැති තාක්කල් හොඳයි කියලා. මිච්ඡා දිට්ඨි වික්කවේ පටිච්චන්නෝ වහති නොවිවටෝ. ඕන් තවත් කාරණයක්. මිත්‍යා දෘෂ්ටිය කියන එකත් පරිස්සම් වෙන්නේ ආරක්ෂා වෙන්නේ වැහිලා තියෙන තාක්කල් එළි වෙනකොට ඒක අතහැරලා දානවා. ඉතින් ඕක ಭಾರತයේ නෙමෙයි අද වුණත් ඔබට මේ ආගමික මතමතාන්තර තුළ දේශපාලන බෙදීම් තුළ නොඑක් කාරණා තුළ දකින්න පුළුවන්. පිරිස් එක්සැස් වෙනවා වැඩක් වෙන්නේ නැති වෙනකොට ඒක අතහැරලා දානවා. සාමාන්‍යයෙන් එක් රැස් වෙලා ඉන්න ඕන එකෙන් මොනවට හරි ගමට රටට කාට හරි ප්‍රයෝජනයක් වෙනවා නන්නේ. නැත්නම් ඒක එහාට ගෙනියන්න බැරි වෙනවා. මේ පැහැදිලි කරලා තියෙන්නේ එක පැත්තක්. එදා සමාජයේ සහ අදටත් බලපාන මේ වැහුණාම නැත්නම් ආවරණ වුණාම ආරක්ෂා වෙන දේවල් විවෘත වුණොත් පවතින්නේ නැහැ ඒවා කියලා. දැන් ඊළඟට තමයි තථාගතයන් වහන්සේගේ පැත්ත ගන්නෙ. මේකට අදාළනවා ඉමානිකෝ භික්ඛවේ තීනි පටිච්චන්නෝ වහන්ති නොවිවටෝ. මෙන්න මේවා තමයි වැසුනොත් ආරක්ෂා වෙන්නේ, විවෘත වුණොත් බබලන්නේ නැත්තේ කියලා. අනතුරුව තථාගතයන් වහන්සේ වදාළා තීනිමානි භික්ඛවේ විවටෝ විරෝචන්ති නෝ පටිච්චන්නෝ. කතමානි තීනි. තව තුනක් පෙන්නවා. විවෘත වුණාම බබලනවා, වැහුණොත් බබලන්නේ නැහැ. දැන් මොයි එක තැනකට මම මේ ඉන්නේ අනිත් අය තරම් වැදගත් නැහැ. සූත්‍රය එහෙම තියෙන නිසා. සමහරට මම මේක මේ පොත බලන්නේ නැතුව අර අදාළ කරුණු විතරක් වෙනම කියලාත් ඇති. මේ අනිත් වැඩක් නැති නිසා. නමුත් විනාඩි කිහිපයකින් අනිත්වත් මේ කතා කරන්නේ අදාළ තැනට යන්න. බලන්න බුදුන් වහන්සේගේ දක්වන්න හදන දේ, පෙන්වන්න හදන දේ සමාජයේ තියෙන පවතින දේවල් තුළ පැවැත්ම සිදු වෙන්නේ කොහොමද කියලා පෙන්වන්න උත්සාහ කරන්නේ. ඡන්දමානලම්බික විවටං විරෝචති නොපටිච්චන්නෝ. හඳ වලාකුළු නැතුවම බබලනවා. වලාකුළු වැහුණාම හඳ තිබුණාට පේන්නේ නැහැ. මේක කියන්නේ. හඳට බබලන්න ඕන නම් වලාකුළු ඉවත් වෙලා යන්න ඕන. ඔබ ඒක අස්පනා පිට දකින්න කාරණයක්. වලාකුළු සහිත රාත්‍රියක සඳ එකට අපි හඳ රබහ කියලා කියන්නේ සාමාන්‍යයෙන්. ඒ කියන්නේ සඳ එළිය වැටෙන්නේ නැහැ, වලාකුළු ලස්සෙන් එන ඡායාවක් විතරයි තියෙන්නේ, හඳ පේන්නේ නැහැ. එතකොට හඳට එනම් වලාකුළු ආවරණයක් වැහෙනවා. එතකොට හඳ බබලන්නේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. සූර්ය මණ්ඩලම් බික්කේ විවටම් විරෝජති නොපටිච්චන්න. ඒකත් හරිනේ. කුණාට දවස් වලට වලාකුළුෙන් අහස බර වුණාම අවු නැතුවම දවස ගෙවිලා යනවා. අර වලාකුළු හරහා එන ආවු ආලෝකයක් තියෙන නිසා සූර්ය ආලෝකයක් නැති එළියක් තියෙනවා. නමුත් ඒක හේවණැල්ල වැටෙන්න අදාළ එළියක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකිනුත් අපට තේරෙනවා හිරු එළියත් වලාකුළු වලින් බැහැර වුණාම තමයි බබලන්නේ. ඔය ඔක්කොගේම ඉතින් මොන්න දැන් අපට අදාළ තැනට අපි ඇවිත් ඉන්නවා. තථාගතප්පවේදිතෝ ධම්ම විනයෝ භික්ඛවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ. තථාගත බුදුවරයෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන දෙයක් තිබෙනවලු ධර්ම විනය කියලා. මේ ධර්ම විනයත් ලෝකෙ බබලන්නේ විවෘත වුණ කාලයට විතරයි, වැහුණොත් බබලන්නේ නැහැ කියලා කියනවා. අන්න බුදුරජාණන් වහන්සේ ධර්ම විනය විවෘත කළා. ඒ කාලේ බැබළුවා. මං හිතන්නේ අවුරුදු 1000ක් 1000 ගණනක් විතර යනතුරු පරපුරෙන් පරපුරට ඒ ධර්ම විනය අවබෝධයෙන් ශිෂ්‍ය පරපුරට ලබා දුන් බැවින් අවබෝධයටපත් වුණ අය තවදුරටත් ඒ පරම්පරාව ඒක රැකගනිමින් ගෙනාවා. නමුත් ධර්ම විනය වැහුණොත් ඊට පස්සේ බබලන්නේ නැහැ කියලා කියනවා. මේක ටිකක් පුළුල් වචනයක්.
බුද්ධ ශාසනය නමින් විශාල ගොඩ නැගිලි, විශාල පිළිම, විශාල චෛත්‍ය තියෙන්න පුළුවන් ඕන යුගයක. ඒව දිහා බැලුවොත් එහෙම වෙනදාට වඩා දීප්තිමත් යුගයක් වශයෙන් පේන්න පුළුවන්. නමුත් ධර්ම විනය මොකද්ද ප්‍රතිඵලය? යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ විහෙස්සති. යම්කිසි පුද්ගලයෙක් මෙම ඉමස්මින් මෙම ධර්ම විනයෙහි තථාගතයන් වහන්සේ යම්කිසි ධර්ම විනයක් පෙන්වලා තිබෙනවා. එහි අප්‍රමාදව වාසය කරන්නේ නම් ඔහු සතර ඇවිදින එක සතර දුක් පහය ජාති සංසාරා. සතර උපදින කාරණා අතහැරලා දුක් කෙලවර කරනවා. අන්න ධර්ම විනය විවෘත වුණොත් මොකද වෙන්න ඕන? ඉමස්මින් ධම්ම විනයනේ. දුක් කෙලවර කරන අය ඉන්න ඕන ඉහාත්ම වශයෙන්ම. ඉහාත්ම වශයෙන් කියන්නේ මේ ජීවිතයේදීම. අන්න ඔබට ඔබේ ශාසන ඉතිහාසය පරීක්ෂා කරලා බලන්න පුළුවන් නම් ලංකා ඉතිහාසය තුළ. කටකතාවක් තියෙනවානේ. මාර්ගඵල අධිගමේ ඉවරයි අවසන් රහතන් වහන්සේ අහවලයි කියලා. ඒ දැනට අවුරුදු 800කට 900කට පෙර. එහෙම වෙන්න ඕන මොකක් නිසාද එතකොට එහෙමනම්? ධර්ම විනය යටහන්න ඕන. අර බුදුන් වහන්සේ වදාහරනවා මේ මගේ ධර්ම විනය පිළිපදින අය ඉන්නවා නම් ලෝකේ රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා. ලිඛිත දෙයක් නොවනත් ප්‍රබල සාක්ෂියක් නොතත් ජනමතයක් පවතිනවා. ලංකාවේ අවසන් කියන වචනේ පාවිච්චි කරලා එතනින් එහාට ඒක බෑ අවලංගුයි කියන මතයක්. ඒකාධිකාරී මතයක්, බලෙන් පටවපු මතයක් තිබෙනවා. එතකොට එතෙක් පාවිච්චි කළා වූ තථාගතයන් වහන්සේගෙන් ඇරඹී සරියුත් මොගලන් පරම්පරාවෙන් ආපු මේ මාර්ග ඵලලාභීත්වය නැත්නම් මේ ධර්ම විනය තුලින් මාර්ගඵලලාභීත්වය ලැබුවා වූ පරපුර භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා. භික්ෂු පමණක් එහෙම නෙවෙයි. නමුත් ඒ ආර්ය කියන වචනේ සමාජයෙන් අතහැරිලා ආර්ය වෙනුවට මහා යෙදෙනවා. ආර්ය සංඝරත්නයට මහා සංඝරත්නය යෙදෙනවා. ධර්ම විනයෙන් ඉහාත්ම වශයෙන් දුක් නැති කර ගැනීම වෙනුවට අනාගත බුදුවරයෙක් හමු වෙන්න යන්න බුදු සසුන සකසනවා. මොහොත ගව්වක් තියා නානයන්දු මැන්දා වගේ තමයි තින්නේ. මේ කල්පය ගැන ගණන් කරලා තියෙන සූත්‍ර තියෙනවා මේකේ. එතකොට ඊළඟ බුදුවරයා ලෝකේ පහළ වෙන්න විද්‍යාඥයෙකු ගණන් හැදීමක් මට මතක තියෙන අවුරුදු 1.19ක් යනවා කියලා තියෙන්නේ. 1.19 කී දහහක්ද කී ලක්ෂයක්ද කියලා ගණන් කරලා බලන්න. ඒ තමයි මූද. 1.19කට පස්සේ තියෙන්නේ මූද. දැම්මම මේ නානයන්දුන් සූදානම් වෙන්න ඕන නෑ නේද එතකොට. ඕකේ විකට දේ තමයි. විහිළුව තමයි මේ තථාගතවරු හෙළි කරව දාලා වූ ධර්ම විනයක් ග්‍රන්ථකරණයෙන් කටපාඩම් කරගෙන අරගෙන ඇවිදින්. පොත්ගුල් හදලා ග්‍රන්ථ කරලා ඒ පිටපත් දහස් ගණන් හදලා ප්‍රවේශම් කරලා තියෙන්නේ. ඒක තියාගෙන අනාගත බුදුන් දකින්න සිහින මවන්න බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. මා දකින්නවා බුදුවරුන්ට එලි කරන්න දහමක් වෙනව නැහැ. අපේ බුදුවරයාත් පෙර හිටපු බුදුවරුත් අනාගත බුදුවරුන්වත් පෙන්වන්නේ වැසුණු දහමක් විවෘත කිරීම විතරයි. හැමදාමත් ඒක ලෝකේ පවතින දෙයක්. නමුත් බුදුවරු තමයි හෙලි කරන්නේ. බුදුවරු එකලිය දහම පෙළ දහමක් වශයෙන් ත්‍රිපිටකේ පවතිනවා නම් ඒක නෑ ඒක නෑ කියලා කියන එක කාලකන්නිකමක් නෙවෙයිද? පෞකාර වැඩක් නෙවෙයිද? Tamanට පමණක් නොව සමාජයටම දුකින් මිදෙන මඟ වැහිමක් නෙවෙයිද? නමුත් මේකට උන දේ පිළිබඳව අපිට යම් යම් දේවල් උපකල්පනය කරන්න පුළුවනි. ඔය ඒ කලකට පෙර හිටපු අයත් මේ ත්‍රිපිටකයේ පෙන්වන දහම් පෙළවල් ඔස්සේ මහන්සි වෙන්න ඇති. නමුත් ඔවුන් මහන්සි වුණ ආකාරය අපි දකිනවා වැරදි අවබෝධයකින් කියලා.
වැරදි අවබෝධයකින් මහන්සි වෙලා ගත්තාම සංසුන් සමාධියක් හැදෙනවා. ඇරුණාම ditta dhamma sukha විහරණය හෝ සාන්ත විහරණය සල්ලේකය කියන සංසිඳීම සිදු වෙන්නේ නැහැ. එතකොට කොතරම් ඕන යමක් වැඩුවත් ආනාපාන සති හරි සක්මන් හරි තව කතින හරි වැඩුවත් ඔවුන්ට මගඵල පහළ වෙන්නේ නැහැ. ඒ නිසා උන් දානේ දීලා අසල් දැකලා භාවනා කරලා බැලුවා කාටවත් මගඵල නැහැ. ඒ බුදු සසරෙන් මගඵල අතුරු දහන්න ඕන නිසා කියන නිගමනයක් සමාජයේ වැපිරවීම තුළ සාදුහඩින් ඒක පිළිගත්ත මෝඩය පිරිසක් බිහි වුණා. අන්න එහෙමයි අපිට මේ තථාගතවරු හෙළි කළා වූ ධර්ම විනය නැත්තම් සද්ධර්මයේ සමාජයෙන් අතුරුදහන් වුණේ. නමුත් ඒකේ තිබෙන දෙයක් තමයි සූත්‍රයේ. පටිච්චන්න වුණාම බබලන්නේ නැහැ. හැබැයි විවෘත වුණොත් බබලනවායි කියලා. හොඳයි මේ උපසම්පදාව පවා තුරන් වී ගිය ආනායනය කරන්න උනා වූ යුගයක ගණින් වහන්සේලා කියලා කීප දෙනෙක් විතරක් හිරණ යෝගයක ඔබ හිතනවාද ගැඹුරු ධර්ම අවබෝධයක් ඇති අය හිටියයි කියලා. ඇති මෙහෙමවත් මේ ගොඩනැගිලි ටිකයි මේවයි පරිස්සම් වුණා. නමුත් එතනින් පටන් ගත්ත ශාසනික ප්‍රබෝධය අවුරුදු 250ක් විතර ගිහින් තියෙනව නේද දැන්? ඒ අය ඒ පරපුරේ අය පාලි සංස්කෘත සහ අනිකුත් භාෂාත් හදාරමින් මේ අදහස් ගැඹුරට ඉදිරිපත් කරනවානේ. ඒක මනුස්ස වර්ගයක පරිණාමයක් නේද? උගත් භික්ෂු පරපුරක් ඇති වෙලා උන්වහන්සේලා යම් යම් අදහස් ඉදිරිපත් කරමින් පරිශන කරමින් ඉදිරියට එනකොට ඒක පුද්ගලයෙකුගේ දියුණුවට වඩා පොදුවේ මානසික දියුණුවක්. ඒ යලිත් එනවා ඇත්තේ විවටෝ විරෝචිතී කියන යුගයකට එන්න බැරි නැද්ද? මන්දයත් මේ තිබෙන්නේ පිරිසුදු තරවාදී ධර්ම විනය නම් ධර්ම මාර්ගය නම් එහෙනම් ඒක අනුගමනය කරන කාට හරි වැඩක් තියෙන්න ඕනනේ ලෝකේ. එක්කෙනෙකුටවත් වැඩක් නැත්නම් එහෙනම් ඒක නෑ කියන එකයි කියන්න තියෙන්නේ. නමුත් මේවා කියවපු පරිහරණය කරපු ඉරිගහපු අය වශයෙන් අපි දකිනවා මේවායේ තිබෙන දේ කුමක්ද? එය සිංහලට පරිවර්තනය කරලා සමාජය අදහන්නේ කොහොමද? විශ්වාස කරන්නේ කොහොමද? ඒක දෙකක්. ඒ බුදුන් වහන්සේ වදාළේකට වඩා හුඟක් නොගැඹුරු එකක්. අන්න ඒ ආශ්‍රයෙන් තමයි අපට කියන්නේ මේ ධර්මය කියන එක යටපත් වෙලා. ඔය චුන්දහරි එහෙම නැත්නම් තවත් බඳු සූත්‍රයක් මට මතක් වෙන්නේ හරියටම එහෙම නැත්නම් ජානුස්සෝනි වගේ එකක් වෙන්න ඇති බමුණෙක් සම්බන්ධ කතාවක් තිබෙන්නේ. එය පැහැදිලි කරන බුදුන් වහන්සේ මේ ඒ ක්‍රමෙන් බුදුන් වහන්සේ අත තිබී ආර්ය පරපුරට ආපු දෙය ආර්යයන් අතින් අනාර්යයන්ට යනවයි කියන එක වදාරලා තිබෙනවා. අනුපුබ්බේන පෘථග්ජනගතෝ හෝති. ක්‍රමක්‍රමයෙන් ආර්යයන් අතුරුදහන් වෙනකොට ඒකේ පාලකයන් නැත්නම් වගකියුත්තන් පෘථග්ජනයි බවට පත් වෙනවා. පෘථග්ජන අයන්ට ආර්ය දර්ශනේ නැහැ. දැන් ඔවුන් අසුතා පුදුජනෝ අරියනං අදස්සාවි අරියස් දමාකෝ විදෝ කොහොමද පංචස්කන්ධය දකින්න කියලා මේ සූත්‍රවල පෙන්නන්නේ. ආන්න ඒ වැරදි දැකීම තුළ ප්‍රතිඵල ලබන්න බෑ. නමුත් ඒ වැසී ගියාම ආය එළියට ගන්න කෙනෙක් නැහැ. එළියට එන්නේ නැහැ කියලා එකක් එහෙම මම දකින්නේ නැහැ ත්‍රිපිටකේ. පසුගිය මාසයක් දෙකකට පෙර මම ධර්මදේශනා 6ක් කරමින් විමුක්තායතන කියලා සූත්‍රයක එක එක කොටස් පැහැදිලි කළා. මේ විමුක්තායතන සූත්‍රයේ කොටසක් හරි ඔබ ඇහුවනම් ඒකේ අනුගමනීය ප්‍රතිපදා 6ක් තියෙනවා. 6ම ඕන නැහැ. ඒ එකක් අනුගමනය කළොත් අර පටිච්චන්න වුණ දේවත් වෙලා විවටෝ බවට පත් වෙනවා කියලා එක තියෙන්නේ. අනුගමනය කළොත්. අනේ නිසා තථාගතවරු හෙළිකරලා දාලා වූ මේ දහම් න්‍යාය එලිකොටගෙන අනුගමනය කිරීම තුළින් ලබාගත් ජීවිත ඉහාත්ම වශයෙන් සැනසුණු ජීවිත බවට පත් කරගෙන ඒ තුළින්
ගමක් රටක් ලෝකයක් සනසන මිනිසුන් ජීවත් වෙන්න ඕන මැරිලා හෝ අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නෙවෙයි එදාට ඒක වෙයි අනිවාර්යෙන්. අදත් ඒක වෙන්න ඕන. අනේ වෙන්න ඕන මග අනුගමනය කරන්න ඕන මග පිළිබඳව වර්තමානයේ පවතිනවා කිසියම් ආකාරයක ඌනාර්ථ සැපයීමක්. අංග සම්පූර්ණ අර්ථ සැපයීම වෙනුවට අර්ථයෙන් ඌනාරුත් සැපයීම තුළ ලියන කියන පාඩම් කරන අය කියන දේවල් ගත්තම. මේවද මේ බුදුරජාණන් වහන්සේ වදාළේ කියලා අපට හිතෙනවා. එනිසා මේ වචනය තුළ සැඟවී තිබෙන තවත් අර්ථයක් තියෙනවා. එකක් ගන්න. යෝ ඉමස්මින් ධම්ම විනය අපමත්තෝ විස්සති. තථාගතප්පේ ධම්ම විනය. ධම්ම විනය. ඒ ධම්ම විනය පදේ වෙනයි. ඒක ධර්මයයි විනයයි දෙකක් කියලා ගන්න එපා. එහෙමත් අද පාවිච්චි කරනවා ඒක. ඒක ධර්මයේ මූලික කොට ගත්ත ශික්ෂණයක් ධර්ම විනයක්. ධර්ම විනය විවෘත වුණොත් බවලනවා කියන බුද්ධ වචනේ සත්‍යක් වෙන්න ඕනේ. මොකද බුදුවරු යමක් වදාලා නම් මේක වෙනවා කියලා ඒක වෙන්න ඕනලු. බුදුවරු යමක් වදාලා නම් මේක වෙන්නේ නැහැ කියලා ඒකත් වෙන්නේ නැතිලු. දැන් මේ පෙන්වන්නේ වෙනවා කියලානේ. හොඳයි ඔබ වත්මන් බුදුසසුන තුළ ගෙදරට පොයේ දවසට පන්සලට සාමණේර භූමියට උපසම්පදා භූමියට දකින සංයමය මොකක්ද? ඔබට පෙනෙන්න තිබෙන මම ඒකට නමක් කියන්නම්. ඒකට කියනවා ශික්ෂාපද විනය. මේ ශික්ෂාපදයෙන් මේ කරන්නේ මේ පව වළක්වන එක. වැරදි ටිකක් තියෙනවා වැරදි කරන්නේ නැහැ කියලා ශික්ෂාපද වලින් පාලනය වෙනවා. එතකොට ඔවුන් ශික්ෂාපද විනයක් තුල ඉන්නව ඇරුණාම ධර්ම විනයක් තුල නැහැ. කවුරුත්. ඒකෙන් කියන්නේ නැහැ ශික්ෂාපද විනය අවලංගු කරන්න ඒක එපා කියලා. ධර්ම විනය යටපත් වුණ සමාජයක ශික්ෂාපද විනයක්වත් රකින නිසා තමයි මෙතරම්වත් රැකිලා තියෙන්නේ. මතක තබා ගන්න. නමුත් ශික්ෂාපදයෙන් විනයනයට පත් වෙන්නේ හික්මන්නේ කවුද? ධර්ම විනයෙන් හික්මවන්නේ කුමක්ද කියන එක හොයලා බලන්න. එවිට මා දකිනවා ශික්ෂාපද විනයෙන් සංවර වෙන්නේ උදාහරණයක් වශයෙන් මෙහෙම ගනිමුකෝ අපි උදේ පන්සලට යනවා. සොදු වැඳගෙන. දැන් පොරොන්දු වෙනවා. 8ක් අරගෙන. දැන් උදේ ඉඳලා රෑ වෙනකල් එයා ඉන්න නිසා නේද ශික්ෂාපදේ ආරක්ෂා වෙන්නේ? ඒ ශික්ෂාපදයකින් පිළිටන්නේ කවුද? පුද්ගලයෙක්. පුද්ගලයා ශික්ෂාපදේ රකින්නේ කැඩුනොත් පව් වර්ධ නිසා කඩන්න නැතුව ඉන්නවා. එතකොට ඒක පුද්ගල සංවරය නේද? පුද්ගල සංවරය මා දකිනවා බුදුසමයේ පවතින සම්මාදිට්ඨි දෙකේ ප්‍රාථමික ප්‍රතිපදාව. ද්විතීක ප්‍රතිපදාව කියලා දෙකක් තිබෙන බව ත්‍රිපිටකයේ මහා චත්තාරිසක සූත්‍රය ආශ්‍රයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව පුද්ගලයා මුල් කොටගෙන බවත් ආර්ය ප්‍රතිපදාව ස්කන්ධ පංචකයේ මුල් කොටගෙන බවත් ඔබට නොවැම්බර් 29 වෙනිදා අහන්න ලැබෙන්නේ නැති. ඒක දෙකක් නේ එතකොට. අන්න මේ දෙකක් එකේ මේ ආර්ය ප්‍රතිපදාව කියන එක විස්තර වෙන්නේ නැහැ. ඒක අන්න පටිච්චන්න වෙලා. පිරිතක් වශයෙන් සත්‍යවිභංග සූත්‍රය ඇහුවොත් හෝ සජ්ජායනා කළොත් එහෙම ඒකේ තිබෙන්නේ අර පූර්ව භාග ප්‍රතිපදාව විතරයි. අන්න එහෙම මේ බුද්ධෝත්පාදය තුළ සත්‍ය හොයාගෙන අනුගමනය කරන ඕනෑකමකින් මේ ලෝකෙට ආවට ඒක වැහිලා නම් තියෙන්නේ ඒ වැහීමේ හේතුවේ ඵලයේ වශයෙන් අනිත් අයටත් භවගාමී වෙන්න හේතු වෙනවා.
නමුත් සොයන්නාට සම්භවය කියන එක එදාටත් අදටත් ඉදිරියටත් වළංගු දෙයක්. එනම් මේ සොයානාපු ගමනක් තියෙන්නේ පරපුරෙන් පරපුරට. අද 100%ක්ම මැරිලා නිවන් දකින්න හිතන බෞද්ධයෝ නෑ. අනාගත බුදුහාමුදුරු හම්බෙන්න යන්න පෙරම් පුරණ අය හිටියත් වැඩි පිරිසක් එහෙම නෑ. අද මේ ජීහාත්මාසෙන්ම නිවුණු ජීවිතයක් හොයන අය ඉන්නවා. ඔවුන් එතකොට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදෙන් තොර යමක් හොයන අය. ඔවුන්ට දැන් මෙතන තේරෙන්න ඕන මෙන්න මේ දේ. ජීවිතය තුළයි මගඵල පිළිවෙලින් නිවීම ලැබෙන්න ඕන. ඒක නොලැබෙනවා නම් ඒකට හේතුව අපි බැරිකම වශයෙන් අපි හීනමානයටපත් වෙන්නේ නැතුව ධර්ම විනය යටපත් වීම කියන එක තේරුම් ගන්න. විවෘත නොවීම. මන්දයත් දැනටත් මේ සූත්‍ර දේශනා අර්ථ දැක්වීම අපි දකිනවා අහනවා. ඉතා සරල ඉතා නොගැඹුරු දේශනා තියෙනවා. තම තමන්ට පෙනෙන මට්ටමකින්. එයාට කරන්න තියෙන තව ටිකක් ඉස්සරහට ඒක ගැඹුරට දකින්න එක. මන්දයත් පාසලේ දහම් පාසලේ පෙරවෙනේ විභාගවලින් ඉගෙන ගත්ත බුද්ධ ආගමක් තුළ හිටපු මට අවුරුදු 40කට 45කට 50කට ඉස්සෙල්ලා අද මා ඉන්න තැන ගැන බැලුවම අර දැනගෙන හිටපු දේවල් මොනතරම් බොළඳද කියලා මට හිතෙනවා. කටපාඩමක් විතරයි. ලියන්න කියන්න ඇරුණාම ප්‍රායෝගික වීමක් කරන්නම බෑ. නමුත් අද මම දකිනවා බුදු සමයේ ආගමික ජීවිතය කියලා කියන්නේ ප්‍රතිපත්ති පූජාන් බුදුන් පිළිම කියලා කියන්නේ ප්‍රායෝගික ජීවිතයක්. එදිනදා ජීවිතයේදීම වෙනත් කටයුතු සමග යමින් අනිත් අයට නොදැන්න අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාවක්. අර වැරදි එක ලියන්න පුළුවන්, කියන්න පුළුවන්, කටපාඩම් කරගන්න පුළුවන්, ලකුණු ගන්න පුළුවන්. නමුත් වැරදි එකේ නැත්නම් ඒ අර්ථය යටපත් උන එකේ ප්‍රතිඵල ලබන්න බෑ. ඔබ දන්නවද තථාගතයන් වහන්සේ ශ්‍රී හස්තයෙන් පිරෙනම උපසම්පදාව එහි බික්ඛු අනතුරුව උන්වහන්සේගේ අවසරයෙන් ප්‍රාදේශීය මට්ටමින් ආර්ය පරපුර පිරෙනම උපසම්පදාව සරණාගමන. ඔබ ඔය කියන වචන තුනට අදාළ වචන තුන කියන එක නෙමෙයි ඉහි ගැඹුරු අර්ථය. මට මතකත් තියෙනවා පාඨය අනුජානාමි භික්ඛවේ ඉමේහි තේනි සරණාගමනෙහි පබ්බජ්ජා උපසම්පදන්ති. පැවිද්දට උපසම්පදාව දෙන්න තරම් තෙරුවන් සරණ මේම තෙරුවන් සරණ යාම බලවත්. එතකොට ඒ දෙකම දැන් නැහැ දෙන්නේ වෙනත් ඊට වඩා මෙහා එකක් නේ. ඒකට තමයි ඤත්ති චතුත්ථ කම්ම. මොනම පාර්ශවයකට කොට්ටාසයකට අඩංගු කළත් කරන්නේ ඒක. කර්ම වාක්‍යයක් 4 වතාවක් කියවලා පිළිගැනීමෙන් මහා සමාජයේ ඉදිරියේ පිළිගැනීමෙන් තමයි ඒක පිරිනමන්නේ. එතකොට ඊට වඩා හොඳ දෙකක් තිබිලා තියෙනවා නේද ඉස්සර? නමුත් ඒ දෙක නැතුවම සසුන පවත්තන යන්න මේක බොහොම උදව්වක් වෙලා තිබෙනවා. ඒ පිළිබඳ අගෞරවයෙන් එහෙම නෙමෙයි අපි කතා කරන්නේ. මේ මිනිස්සු මොකද කරන්නේ? ගම් වතුර ගලනකොට වහිනකොට තව යම් තැන් පාළු වෙනකොට ගම් දාලා යනවා. එදා සිට අද දක්වාම අනුරාධපුරේ හොයාගන්නකොට කලිය වෙහිලා තිබුණේ. අනිත් තැන් හොයාගන්නකොට වනගත වෙච්ච වනාන්තරනේ ඒ දාලා ගිහින්නේ. නමුත් රජමහා විහාර කියන වචනය යටතේ රජවරු ගම්බිම් පවරා විහාරස්ථාන වලට පැවරුවෙන් පස්සේ මිනිස්සු කෑම ගෙනත් දුන්නේ නැතත් පොල් තියෙන නිසා සහ කුඹුරු තියෙන නිසා උයාන පිහාන අරඳලා සිල් අඩුවෙන් රැකලා හරි හොඳට රැකලා හරි නොරක හරි මොකද කරලා තියෙන්නේ? සසුන අතුරුදහන් වෙන්න විනාශ වෙන්න නොදී පොත්පත් රැකලා තියෙනවා. ඒ නිසා නේද මේ පේලිය කියවලා මේ ගැඹුරු අර්ථයක් මට හොයන්න පුළුවන් අපිට හොයන්න පුළුවන් වෙලා තියෙන්නේ. තිබුණ තියෙන නිසා නේද?
එනිසා කලින් කලට උඩයට යන එක එදත් අදත් සිදුවන එකක් වෙන්න ඇති. ශාසනික ප්‍රබෝධය පිළිබඳ පසුගිය 50ක 60ක වසර තුලත් යම් ආකාරයේ උද්ඝෝෂණයක් තිබුණා. ප්‍රතිඵල නොලැබුණාට. නමුත් දරුවා කුසට ආවම වලින් බිහි කරන්න බෑ. මාස 9 ගිහින් වැඩෙන්න ඕනනේ. බිහි වෙන්න ඕන නිබේ. ඒ වගේ සද්ධර්මයේ මතුවෙන ප්‍රේලිය ගත්තාමත් ඒක ක්‍රමයෙන් ගැඹුරට යන එකක්. අන්න ඔබට තිබෙන්නේ මේවා කියවලා බලලා මේ අරුත් හීනයි ඌනයි කියලා තේරුම් අරගෙන සැබෑ අරුතට යන එක. එවිට බුදුන් වහන්සේ වදාළ ප්‍රතිඵල අනුගමනය කරන අයට කිසිවිටකත් අහිමි වෙන්න නොලැබෙන්න හේතුවක් නැහැ. ඒක බුද්ධෝත්පාදයේ කියන වචනේ බුදුහාමුදුරුවෝ උපන් කාලේ කියලා විතරක් ගන්නෙ නැතුව බුද්ධ කියන වදේ සාමාන්‍යයෙන් ගන්න පිබුදුන තැනැත්තා කියන එකනේ. මිනිසුන්ගේ බුද්ධිය අවදි කරන්න පුළුවන් කාලය කියලා ගන්න. ස්වයම්බූ ඥාණයෙන් හෝ අන් අයගේ ඉගැන්වීම් තුළ බුද්ධිය අවදි කරන්න පුළුවන් ඥානය. අන්න එතකොට සමාජයේ පවතින මතය දාන සීල භාවනා නිවන් මඟ වශයෙන් තමයි සලකන්නේ. නමුත් තථාගතවරයන් වහන්සේලා වදාළා වූ සමහර සූත්‍ර පරිහරණය කරනකොට අපි එකට කතා කරනවා පුඤ්ඤකිරියවත්ත සූත්‍ර කියලා දෙකක් තියෙනවා කියලා ත්‍රිපිටකේ. මේ දෙකේ අරුත් විග්‍රහය පොඩි වෙනසකුත් තියෙනවා දෙපැත්තකට. එමත් නැත්නම් සුමනාට සම්බන්ධ කතාව සුමනා රාජකුමාරිය බුදුන් වහන්සේත් එක්කලා ඇති වෙච්ච සාකච්ඡාව තුළ රහස් එළි වෙනවා. මෙන්න මේ රහස් ඔස්සේ හොයන්න ඕන. ඔබත් ඕන නම් ඒක පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න. මම මේක වසරකට සැරයක් විතර තමයි කියන්නේ. නමුත් අලුතෙන් පිරිසට ආය අහන්න ඕන වෙනවා. ඒකේ කතාව නෙමෙයි ඒකේ අන්තර්ගතය හොයාගන්න. සුමනා කියන්නේ රාජකුමාරියක්. වාහන 500ක් පිරිසක දරන බුදුන් වහන්සේ වෙත එනවා. එවදින් උන්වහන්සේට උපකල්පිත ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඇත්තක් නෙවෙයි. මෙහෙම වුණොත් කොහොමද වෙන්නේ? දීපු උත්තරයක් තියෙනවා. අන්නේ උත්තරේ විශ්ලේෂණය කරනකොට තේරෙනවා දාන සීල භාවනා කියන්නේ මොනවද කියලා. බලන්න. බුදුන් වහන්සේ අමතලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ ළඟට මනහඬ එන ශ්‍රද්ධාවෙන් සීලෙන් ප්‍රඥාවෙන් සමාන දෙන්නෙක් ඉන්නවා යාළුවෝ දෙන්නෙක්. හැබැයි දෙන්නගේ විෂමතා ලක්ෂණයකුත් තියෙනවා. එක්කෙනෙක් දායකෙක් අනිත් එක්කෙනා දායකෙක්. දායකත්වය කියන්නේ සිව්පසෙන් උපස්ථාන කරන බුදුන් වහන්සේට අද නම් විහාරස්ථානයක් හැකගන්න දායකත්වයේ දරන. අදායකත්වය කියන්නේ බුදු මූල්‍ය දායකත්වයක් සපයන්නේ නැතුව බණ විතරක් අහන. නමුත් ප්‍රඥාවෙන් සමානයි. මේ තමයි උපකල්පනය. දැන් ඔවුන් දෙදෙනා මිය ගිහින් දෙවියන් අතර ඉපදුනොත් බුදුන් වහන්සේගෙන් අහනවා කොහොමද මේ සමානයිද වෙනසක් තියනවද? වෙනසක් තියෙනවා. දෙවියන් අතර මහේසාක්‍ය වෙන්නේ දායකත්වයේ දරුව කෙනා. ඒක සිව්පසෙන් උපස්ථාන කරගෙන. අනිත් කෙනා අල්පේසාක්‍ය වෙනවා. හොඳයි වුන් දෙන්නම් මෙහි චුත වෙලා ඇවිදින් මිනිසුන් අතර උපදිනවා. දැන් වෙනසක් තිබෙනවද? ඔව් දැනොත් ආයු වර්ණ සැබ්බල හොඳින් තියෙන්නේ මහස්සෙන්තරව හමු වෙන්නේ සිව්පසයේ දායකත්වය. අදායක කෙනා අපහසුයෙන් හොයා ගන්න වෙනවා. පැවිදි වුණොත් ඒක එහෙම තමයි. දායකත්වයේ දරුව කෙනාට යහමින් හමු වෙනවා නැති කෙනා අමාරුවෙන් හොයා ගන්න වෙනවා.
දැන් දෙවියන් අතර හරි පැවිද්ද හරි මිනිසුන් අතර හරි කෑම්බීම් ඇඳපෙනුම් ලැබිලා තියෙන්නේ මොනවෙන් කියලාද මේ කියන්නේ? දානෙන්. දානෙන් සීලෙන් දෙකෙන්. දැන් දානෙන් සීලෙන් සහ ප්‍රඥාවෙන් මේ සීලෙන් ප්‍රඥාවෙන් සමානයි කියලානේ පෙන්නන්නේ. දානෙන් නෙවෙයි. ප්‍රඥාවෙන් සීලෙන්. හොඳයි ඔවුන් දෙදෙනා දුක නැති කරගන්නවා. يعني දුකටපත් වෙන එක නිවන් අවබෝධ කරගන්නවා. දැන් වෙනසක් තියෙනවද? නැහැ. දැන් නම් වෙනසක් නැහැ. දැන් මේ නිවන ලැබුණේ දානෙන්ද? නැහැ. ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් තමයි අර මේ සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් සමාන වන පුද්ගලයාට මේ ප්‍රඥාවෙන් තමයි දුකින් මිදුනේ දෙන්නම. එතකොට අරයාට මොනවද ලැබුණේ? එයාට දෙවියන් අතර හෝ මිනිසුන් අතර හෝ පැවිද්දේ සිව්පස්සේ ලැබුණේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ප්‍රඥාවන්තයන් විසින් ස්වකීය චිත්තසංතානෙ උපදවා ප්‍රඥාවෙන් දකින්න ඕන දෙයක්. දැන් ඔය මේකෙන් තේරුම් ගන්නවද දාන සීල භාවනා කියලා කතා කරන්නේ භවගාමි ලෞකික විපාක කියලා? දාන සීල දෙකට හම් වෙන්නේ මිනිසුන් අතර දෙවියන් අතර ආයු වර්ණ සැබ්බල. දාන සීල භාවනාවට හම් වෙන්නේ රූපී අරූපී බඹතල උත්පත්තිය. අප එතන දෙන්නේ අපි දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක් කරලා නිවන මාර්ග කියලා පාවිච්චි කරන්නේ. මේ ත්‍රිපිටකයේ තියෙනවා අනේකින් හම් වෙන්නේ නැහැ කියලා. සම්පුඤ්ඤකරිවත සූත්‍රවල පෙන්වනවා. ඒතෝ ධම්මේ භාවිත්වා මේ තුන භාවිතා කරලා දුක් නැති ලෝකවල උපදිනවා. අභ්‍යාපච්චං සුඛං ලෝකං සැප දෙන්නා උත්වල උපදිනවා. උපදිනවා කියලා අරුණාම සතර ගමන කෙලවර කරනවා කියලා නෑනේ. අන්න ඒව ගැන හිතන්න. එතකොට මේ පච්චත්තං වේදිතබ්බෝ කියන වචනයක් ඔතන තියෙනවා. මාගේ දහම ප්‍රඥාවෙන් සඳහා පන්නන්නේ මේ කතන්දර මේ දාන සීල මේ පුණ්‍යක් ක්‍රියා ප්‍රඥාවන්ති සඳහා කියන එක නෙමෙයි. ඊට එහා ප්‍රඥාවෙන් සඳහා වෙන කොටසක් තියෙනවා. අන්න ඒ කොටස තමයි මේ පටිච්චන්න වෙලා පවතින්නේ. එතකොට ඒවා පටිච්චන්න වී පවතිනකොට පටිච්චන්න නොවූ කොටස බුදුදහම වශයෙන් සමාජය සලකනවා. අන්‍යාගමිකයෝ සලකලා ලබනවා. අපිත් හදවත් වලින් පිළිගන්නවා. මේ දිනදා කරන කටයුතු තමයි බුද්ධ ආගම කියලා කියන්නේ කියලා. නමුත් ඒකේ නැත්තේ ධර්ම විනය. අනේමයි මේ කාරණේ පිළිබඳව කිසියම් ආකාරයක අවබෝධයක් ලබා ගන්න ඕන. එතකොට භාවනා කියන පදේ එතෙන්ද පාවිච්චි කරන්නේ භාවනාවල අර්ථය ඕන එකක් වඩනවා කියන එක. ඕන දෙයක් වඩනවට භාවනා කියන්නේ. ආනාපාන සති භාවනා කියන්නේ ඒක වැඩි දියුණු කරනවට. කසින භාවනා කියන්නේ වැඩි දියුණු කරනවට. විදර්ශනා භාවනා කියන්නේ විදර්ශනා වඩනවා. වැඩිමනේ භාවනා කියන්නේ. අන්න දැන් අර බුදුසමේ පරලෝ ගමන විවෘත විග්‍රහ කරලා බැලුවහම එකපරලෝ පවෙන් කාම සතර අපායත්පත් නැත්නම් කාම දුගතිය. තව පරලෝක් පිනින් අඩු පිනෙන් මධ්‍යම පිනෙන් උපත් ඉහළ පිනෙන් එතකොට කාම සුගතිය. තව පරලෝක් රුපිය අරුපි බාදල මොකෙන්ද කියේ? දන් දීලා දැල්ට කළද? නෑ භාවනා කරලා. මොන භාවනා වඩලාද? අන්න දාන සීල භාවනාවල භාවනා කියන්නේ දෙව්ලොව නෙමෙයි බඹලොව උපදින්න තියෙන භාවනාවලට. ඉතින් අපි භාවනා කියන වචනෙන් අරගෙන ඒව කර හිටියොත් අපටත් කෙලෙස් යටපත් වෙනවා වරුණාම අදාළ තැන හමු වෙනවද? අන්න ඒ භාවනාවල භාවනා කරලා තමයි මාර්ගඵල ලැබුණ නැතුවම බුදු සසුනේ මාර්ගඵල ඉවරයි කියලා මතයක් සමාජගත කරලා ඒ මිත්‍යා දෘෂ්ටිය විසින් බුදු සමය වසාගත්තේ. නමුත් ඒක මිත්‍යා දෘෂ්ටියෙන් ආවරණයමක් කියන එක තේරුම් ගන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. දැන් අපි මේ ඉදිරිපත් කරපු දහම් පෙළවල් වල මුගක් කරුණු තියෙන බවක් පෙන්වන්නේ නැහැ. බොහොම ටිකයි දැනගන්න ඕන කියලා පෙන්වන්නේ.
නමුත් එතෙන්ට එන්න ඕන අර තෝරාගෙන බේරාගෙන සාරාංශය හොයන්න යන්න. සාමාන්‍ය වචන 2000ක් දීලා සාරාංශ කරන්න ගියොත් එහෙම අර අනිත් වචන අයින් කරලා සාරාංශයට එනවනේ. ඒ වගේ මේ බුදුසමයේ ඉගැන්වීම් 18 ධර්ම දේශනා වලින් බුදුන් වහන්සේ සාරාංශ කරලා වදාරලා තිබෙන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න ඕන. එතකොට හුඟක් නැහැ. අවාසනාවකට අපි මෙලොවට උපදින විට සහ මේ වෙන විට පන්සල මුල්කට ගත්ත අධ්‍යාපනයට තිත තියලා තිබුණා. අනතුර පාසල මුල්කට ගත්ත රජයේ සේවකයන් හදන අධ්‍යාපනයක් තමයි ඉංග්‍රීසි කාර්යාලය ඇස්ති කරලා තිබුණේ. ඔවුන්ට අදාළ වැඩ ටික කරගන්න ක්ලාක්ලා ටිකක් හදාගන්න. ඒකට අදාළ විෂයන් උගන්වන්න ගිහින් ඊට අමතරව ඔන්න පාලකයන් පරපුරෙන් හරි බෞද්ධ බවට පත් වෙනකොට උපැන්න තාතකින් හරි වුණුත් බුදු සමයත් විෂය සමාන්තරගත කළා. අනික් විෂයන්ට සමාන්තරගතව විෂයක් බවට පත් කළා. දැන් ඉතින් ඒක බෙදලා 5ක් 6කට බුද්ධ ශාසනය, ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය තව එක ජාති වලට උගන්වනවා. පුරාවෘදු 1600ක් තිස්සේ වුණ දේවල් ලංකාවේ ලෝකයේ හැමතැනම උගන්වනවා. විශාල දැනුම් සම්භාරයක්. මේ ටික බුද්ධ ආගම මේ දැනීම බුද්ධ ධර්ම කියලා ඉතින් උගෙන ගන්න අය සහ උගන්වන අයත් හිතන් ඉන්නවා. නමුත් පටිච්චන්න වූ ධර්ම විනය විවෘත වෙන්නේ නැහැ. එමත් නැත්නම් අප ගැන කරන ගවේෂණේ නැහැ ඒකේ. ඒ ඉගැන්වීමේ කැමරාව හයි කරලා තියෙන අතීතයට 2700ක් 600ක් තිස්සේ අතීත දාත තමයි එකට පේන්නේ. මේක අපි පැත්තට හැරෙවොත් නේ අපි පේන්නේ. අන අපි මේ ධර්ම දේශනා කිරීමෙන් කරන්න හදන්නේ අර ඔක්කොම දැනගත්තට කමක් නැහැ. ඒ ඔක්කොම නොදැනගත්තත් කමක් නැහැ. සුනීත සෝපාකල දැනගත්ත දේ මොකද්ද? එතකොට ඔක්කොම තියුණෙත් නැහැ. පටාචාරාගේ සාගෞතමිලා උගත්තු නෙමෙයි ඒගොල්ලෝ දැනගත්ත දේ කොමක්ද? අන්න එහෙමයි අපි ටික ටික මේවට සමීප වෙන්නේ. ඒකට තව උපස්තම්භක කරගන්න පුළුවන්, උපයෝගී කරගන්න පුළුවන් පදයකුත් තිබෙනවා. වඩා වැදගත් වෙන්නේ අනුන් ගැන හොයන එකද, Taman ගැන හොයන එකද? ඒ Taman ගැන හොයම කියන එකේ තේරුම Tamanගේ පරපුර උස මහත බර හොයන එක නෙවෙයි. නැත්නම් සෞඛ්‍ය විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාවට අනුව දත් රැස් කරන එක නෙවෙයි. බුදුරු හෙලි කර පරිදි තමා කවුද කියලා හොයා බලන එක. අන්න එතකොට තමයි ධර්ම විනය මතුවෙන්නේ. අර පුද්ගල සංවරය තුළ කරන්න උදානයත් හොඳයි, සීලෙත් හොඳයි, භාවනත් හොඳයි, නමුත් භවගාමී. එසේ සමස්ත සමාජයේම පාහේ භවගාමී සම්මාදිට්ඨියක් තුළ කොටු වී හිටි බවට ඔබට කරුණ අවබෝධ වෙන්න ඕන. නමුත් මේවා කියවලා බලනකොට බොහොම පොඩි වචන තියෙනවා. තථාගතවරු හෙළි කර වදාලා වූ අර ඒකං අත්තපදං සේතියා සයෝ යංසුත්තා උපසම්පති අර්ථයක් ඇති එක වචනයක් අහලා සංසිදෙයිද කියන අර්ථය තියෙනවා. එතකොට අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං කියන සම්පූර්ණ බුද්ධ ධර්මයේ තියෙන වචන දෙකක් හම්බ වෙනවා. ඒ දෙකේ දුක්ඛ ගාමිනී ප්‍රතිපදාවයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි දෙකම තියෙනවා. කෙටියෙන් බණ කියන්න කියලා භික්ෂුන් වහන්සේලා ඉල්ලපම දීපු උත්තරවල තිබෙනවා යංකෝ වික්ඛ අනිච්ඡං තත්‍රේ චන්දෝ පහතබ්බෝ. දෙච්චරයි කරන්න ඕනේ. යමක් අනිත්‍ය නම් ඒකට තියෙන කැමැත්ත අතහරින්න විතරයි තියෙන්නේ. කෙටියෙන් බණ කියන්න කියලා හපුවම මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරසා මඤ්ඤමානෝත්තෝ පාපිමතෝ. මමත්වෙන් ගත්තොත් තමයි සසරට බැඳෙන්නේ. ගත්තේ නැත්නම් මිදෙනවා. මේවා පොත තුලින් නොව ඔබ තුලින් පැහැදිලි කරගන්නේ කෙසේද? මේවායින් එකක්. අන්න ඒ පමණයි දැනගත යුතු දේ. තෝරා බේරගෙන ආපු ගමනේදී සූත්‍ර දේශනා පරිහරණය කිරීමේදී
මොන පැත්තෙන් කතා කළත් තථාගතවරු කාරණා දෙකයි උගන්වලා තිබෙන්නේ. තවත් වචන දෙකකින් කියනවා නම් මිනිසා තුළ ක්‍රියාත්මක වෙන පරිහාන ධම්ම පටිපදාව සහ අපරිහාන ධම්ම පටිපදාව. තවත් පැත්තකින් පෙන්නනවා නම් නිත්‍ය සුඛාත්ම කියන වචනේ ගත්තේ නැතුණාට ඒ දෘෂ්ටිය තුළ සසර ඇවිදින හැටි සහ අනිදුක්ඛානාත්මෙන් දුකින් මිදෙන හැටි. ප්‍රමාදයෙන් දුකටපත් වෙන හැටි අප්‍රමාදයෙන් දුකින් මිදෙන හැටි. ඒ ටික දැනගන්න පුළුවන් නම් අර ඔක්කොම දැනගත්තත් කමක් නැහැ නැතත් කමක් නැහැ මම කියන්නේ. නමුත් මේක දැනගන්න නැතුව අර ඔක්කොම දැනගත්තත් අදාළ තැනට එන්න බෑ. අපි මේ මොකද කතා කරන්නේ? ධර්ම විනය විවෘත වුණොත් බබලනවා කියන එක කියන්න මේ හදන්නේ. ධර්මය කියන්නේ කුමක්ද? තව වචනයක්. සමාජ ධර්මය, රාජ ධර්මය, වෙනත් ධර්ම ඔක්කොටම ධර්ම කියනවා. මේ බණ කතාවලටත් ධර්ම දේශනා කියලා කියනවා. සද්ධර්ම රත්නාවලියේ එහෙම නැත්නම් ජාතක පොතේ තියෙන කතා කියනකොට බණ කියනවා ධර්ම දේශනා කියලා කියන්නේ. මම හිතන්නේ ඕකෙන් පෙන්වන්න හදන්නේ ධර්මය අරුණාම ඔය ධර්ම නෙමෙයි. එනිසා මේ ත්‍රිපිටකය තුළ හමු වෙනවා වචනයක් සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය. සද්ධර්මයේ සම්මාදිට්ඨියට පැමිණීමේ සම්මාදිට්ඨිය නැති නිසා තමයි අනාගත බුදුවරයෙක් සඳහා පාර සකස් කරන්නේ. සද්ධර්මයට පැමිණීමේ සම්මාදිට්ඨිය આવොත් අර සද්ධර්මයට පැමිණෙනවා කියන්නේ මොකද්ද? තවත් ඊට එහා යන දෙයක් ඇති කියලා හිතනවද? ආගතං ඉමං සද්ධම්මන්ති. සද්ධර්මයට පැමිණීම. ඉහාත්ම වශයෙන්ම දුක් කෙලවර කරගන්නේ. අනේ විදිහට ධර්මයේ පදේ අර්ථයත් පාලි වලට බණ කතාවලට චරිත කතාවලට ධර්මදේශනාවකට අර්ථ ගන්න නැතුව එයින් පෙන්නන කෙලවර ධර්මයේ කියන්නේ. උපයෝගී කරගන්න පුළුවන් මෙහෙමයි. ධර්මයේ දකිද බුදුන් දකි, බුදුන් දකිද නිවන් දකි. ඒකේ ධර්මයේ කිව්වේ මොකද්ද? ඒ වක්කලි සූත්‍රයේ ධර්මයේ කියලා පෙන්ලා තිබෙන්නේ ධර්මයට පැමිණෙන්න පුළුවන් වෙන්නේ පංචස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් බැලුවොත්. ඒක පංචස්කන්ධය අනිදුක්ඛ අනාත්මයක් ධර්මයේ නෙවෙයි. ධර්මයට පැමිණෙන මාර්ගය. ධර්මයේ ලෝකේ ලෝභයේ දේශේ මොහය සංසිඳුන තැනට කියන නමක්. ඒ ලෝභයේ දේශේ මොහය සංසිඳුන තැන බුදුන්ටයි මටයි ඔබටයි කියලා වෙනස් තැනක් කියලා හිතනවාද? අන්න එතෙන්ට පැමිණෙන මග වැහෙන එක තමයි මේ පෙන්වන්නේ වියටෝ විරෝචති නොපටිච්චන්නෝ. දැන් ඉතින් අපි මේක කලක් තිස්සේ පැහැදිලි කරමින් නිවැරදි තැනට අරන් ඇවිදින් තිබෙනවා. ඔබ ඊට පෙර මට අදත් ලිපියක් හම්බ වුණා පොතපත කියවලා අනිත්‍යයි පංචස්කන්ධය ගැන දැනගෙන ඊට පැටි ලියලා තියෙනවා. ඒ වගේ ලිපි හමු වෙනවා මට හරියට. එතකොට ඔබ පාසල් අධ්‍යාපනයෙන් හෝ එතනින් දැනගෙන හිටපු තැනද අද ඉන්නේ ධර්ම ශ්‍රවණය කරපුවාම. එතකොට අර විවටෝ විරෝචති වෙනකොට පටිච්චන්නෝ පාර නේද ආවේ. නමුත් අදත් මම පිළිගන්න කරුණක් තමයි සීල සූත්‍රයේ සඳහන් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සච්ච කරයි. මේක වෙන්නම ඕනේ. මේක බුද්ධ වචනයක්. මේක වෙන්නම ඕන. වෙන්නේ නැත්නම් මේ වචනේ වැරද්ද නෙමෙයි ඔබක තේරුම් ගත්ත විදිහ වැරද්ද. එපමණක්ම ඇති. නමුත් ඉතින් ඔබ කල්පනා කරන්නකො පංචස්කන්ධයට දීලා තියෙන අර්ථ මොනවද ලෝකේ කියලා. අනිත්‍යයට දීලා තියෙන අර්ථය බලන්නකො මොකද්ද කියලා. එතකොට තේරෙවි කොතරම්
නොගැඹුරු අනිත්‍යකද ඉන්නේ නොගැඹුරු පංචස්කන්ධයකද ඉන්නේ කියලා. තක තබා ගන්න. ඕනනම් මම එකට එක වචනයක් පැහැදිලි කරන්නම්. අසුතප්පදාඥානෝ සම්බන්ධයෙන් පෙන්වනවා බුදුන් වහන්සේ. ඔවුන්ට කයේ කලකිරීමක් නම් තියෙනවා, මිදෙන්න ඕනකම තියෙනවා. නමුත් ඔවුන් පංචස්කන්ධයට එන දේ මම කොට ගත්ත වැරදෙන් මිදෙන්න බෑ. මේ වචනේ පෙන්වන්නේ පංචස්කන්ධයට එන දේ කියන්නේ ඒ මොහොතේ අරමුණට එන දේ කියලා නේද? පංචස්කන්ධය කියන්නේ ශරීරය කියන කතාව නෙමෙයි මම කියන්නේ. ඒක නම් ජීවිත කාලෙම එහෙනම් මම එකයිනේ. ඒකට එන දේ. අන්න ධර්මයේ පටිච්චන්න වෙන්නේ මොකක් නිසාද? ඒකට එන දේ මම කොට ගන්න අය වැඩි වෙනකොට. නමුත් ඒකට එන දේෙන් මම හැදෙනවා කියන සක්කාය දිට්ඨියද විස්තර කළේ ඔබ ඉගෙන ගත්තේ? නෑ මේ කයට සක්කාය. කය මම කොට ගන්න එක සක්කාය දිට්ඨිය කියලා. අන්න ඒ විදිහට අර පාලි වචන තිබුණාට සිංහලෙන් අර්ථ ගැනීමේදී යන්නේ නොගැඹුරු තැනකට නිසා ඒ කාටවත් මේ දුක් ගෙනත් දෙන්නා වූ චිත්තාභ්‍යන්තරේ රෝපණය කරගෙන වර්ධනය කරගෙන තියෙන හේතු ටික එතනින් ගලවා දාන්නට අදාළ පාර ලැබෙන්නේ නැහැ. ලෝභක්කේ දසක්කේ මොහක්කේ නිබ්බාණං වචනයක් විතරයි සමාජයේට. අනුගාමී ප්‍රතිපදාවක් නැහැ. නමුත් සියවස් 3කට හිටියට වඩා 2කට වඩා 1කට වඩා අද සමහර ඉදිරියට උපදින අය වාසනාවන්තයි. මන්දයත් සියවස් 3කට පෙර හිටපු අයට පන්සල ඕන වුණේ පාංශුකූලයට සහ මරණයට විතරමයි. තව ටිකක් එහාට යනකොට තමයි වයසකට සිල් ගන්න ගියේ. තව ටිකක් එහාට යනකොට වයසකට යන්නේ නැතුව තරුණ වයසේදී සිල් වලට ගියේ. තව ටිකක් එහාට යනකොට තමයි භාවනාවට ගියේ. ඔතන ටික ටික හොයාගෙන යනවානේ. මා ඉතින් කියනවා අනිවාර්යෙන් ජීවත් වෙලා ඉවර වෙලා බුදුදහම හොයන්න යන්න එපා. එතකොට මේ ජීවිතෙන් වැඩක් ගන්න වෙන්නේ නැහැ බුදුදහමෙන්. එතකොට ඉතින් පරලොව ගමන සුවපත් කරගන්න විතරයි පුළුවන්කමක් තිබෙන්නේ. ඉතා ඉක්මනින් බුදු සමයේ ජීවිතය තුළ සිදෙන්නා වූ ප්‍රමාදය සහ අප්‍රමාදය අවුරුදු 15 20 25 දරුවන්ට කියලා දෙන්න. ඔවුන් පාසල් යන ප්‍රමාදය නෙවෙයි, ඔවුන් අතින් සිදුවෙන සසර ගමනේ ප්‍රමාදය. එතකොට ඔවුන් ඉන්නේ ප්‍රමාද මාවතේ, ඔවුන් අපමාදව අමතපදම් කරන්න පුළුවන්. එතකොට ඒ සද්ධර්මයේ විවෘත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් නේද? මෙන්න මෙසේ මේ ඡන්ද මණ්ඩලං වියටෝ විරෝචති සූර්ය මණ්ඩලං වියටෝ විරෝචති කියන එකේ තේරුම වලාකුළු වලින් වැහිලා තිබෙනවා, අයින් වෙලා යනවා. එතකොටනේ පේන්නේ. සම්බුදු සසර නැමැති චන්ද්‍රාලෝකේ නැත්නම් සූර්යාලෝකය මිත්‍යා දෘෂ්ටි නැමැති වලාකුළු වලින් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියන කට්ටිය ඇවිදින් ඕවා පිළිබඳ කිසිම සැලකිල්ලක් නැතුව මේ මිනිස්සු පිළිමාදී ඉන්න මිත්‍යා දෘෂ්ටික ගහනගඩුවකුත් ගහලා තව මිත්‍යා දෘෂ්ටිකක් ඇපලුවා. උන්ට මේක වනස ගන්න බැරි වුණා කොහොම හරි. නමුත් බාධා කළා හරියට. මොකක් හෝ මේ පුණ්‍ය බිම්බුවට අදාළ යම්කිසි බලපෑමක් තියෙනවා, හැකියාවක්. ඒකේ කටකතාවට එහෙම තියෙන නිසා හරි සදහම් පිළිබඳව සුරක්ෂිතභාවය සහ මතු කර ගැනීමේ හැකියාව ලෝකෙට ඕනෑවට දෙන්න පුළුවන් වෙන වාසනාවක්. ඒ වගේම මේ බුදු සමයේ සදහම් ප්‍රචාරයේදී කිසිදු ආකාරයක කෛරාටික උපක්‍රමයක්, ඝාතනයක් මොකක්වත් නැහැ. මිනිසුන් ජීවත් කරන්න බුදු සමය උගන්වන අරුණාම තේරුම් ගත්තාම තේරුම් ගැනීම තුළ මිනිසුන් අතර ප්‍රචලිත වෙන අරුණාම කඩුව හරි මම පාවිච්චි කරන එකක් බුදු සමය තුළ නැහැ. එතකොට නිදහස තියෙනවා ලෝකේ ගලාන යන්න. මිනිස් ජීවිතය නෙමෙයි සත්ත්ව ජීවිතේ පවා ජීවත් කරමේ අයිතිය පිළිගත් සමයක් වශයෙන් පෞද්ගලිකව ජීවිතයක් අහිමි කරන්න මොනම අයිතියක්වත් නැහැ. ඒක නීතිය තියෙනවා නම් නීතිය කරගත්තාවයි
දඩුවමක් වශයෙන්. නමුත් පෞද්ගලිකව අයිතියක් නැහැ. එබඳු ජීවත් වීමේ අයිතිය පිළිගත් සමයක් තුල මෙතනින් එහාට යා යුතු තවත් දැනගැනීමක් තියෙනවා අපිව කතා කරපු. එය නිර්වෘල් ආකාරයෙන් කරගන්න පුළුවන් ආකාරයේ වැටහි යාම ඔබ වෙනුවෙන් සද්ධර්මයේ විවෘත වීමයි. මම හිතන්නේ ලෝකෙට නැත්නම් ලංකාවට විවෘත වෙලා තියෙන්නේ. නමුත් ඔබ වෙනුවෙන් විවෘත වෙන්නේ ඔබට මේක කරන්න පුළුවන් නම්. ඔබට පුළුවන් ද බුදුන් වහන්සේ වදාළ පරිදි අපමාදව අමත පදන් වෙන්න, පමාදව මච්චුරම පදන් අතහරින්න. එහෙනම් ඔබ අපමාද විහාරී. අන්න එහෙම අපි මේකට අදාළ වටපිටාවක් මේ විස්තර කරන් ආවේ. මේකේ ගැඹුරු කොටස මගේ දේශනාවල නිරන්තරයෙන් තිබෙනවා. ඒක මේ වගේ විනාඩිය දෙකකින් දෙකකින් මම කියන්නේ නැහැ. පැය භාගයක් විනාඩි 45ක් කරගෙන ඒක කියන්නේ. වටපිටාව සැකසුවා. එනිසා මේ පදේ ගන්න බුදුන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියන්න. මල්වලා නිත්‍ය සහ කෙස්වලා නිත්‍ය වෙනුවට පංච උපාදානස්කන්ධය අනිත්‍ය නුවණින් බලන හැටි, සතියේ බලන හැටි පුළුවන් වුණොත් එහෙනම් මල්වලා නිත්‍යං සෝවාන් වෙන්නේ නැහැ, කෙස්වලා නිත්‍යං සෝවාන් වෙන්නේ නැහැ. නමුත් පංච උපාදානස්කන්ධය අනිත්‍යෙන් කෙලස් නැතෙනවා. ඔබට එනිසා මේ සුරක්ෂිත කරගත්තා වූ සදහම් පෙළවල් මේකේ තිබෙනවා. අරුත් විග්‍රහයේදී සිංහලට නගනකොට සරල වීම, සාවද්ද වීම කියන එක වෙලා තිබෙනවා. මට ඉතින් මීරි ගහලා තියෙනවා මගේ පොත්වල මම මේ තැන්ව වැරදි කියලා කියන්නත්. ඕනනම් ඉදිරිපත් කරන්න. නමුත් හොඳ අටුවාවක් තියෙනවා. අටුවාව කියන්නේ අර්ථ කතා පොත්පත් කියන එකනේ සාමාන්‍යයෙන්. නමුත් තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කළ මුළු ධර්මයේම තේරුම් ගන්න පුළුවන් හොඳම අර්ථ කතාව තමයි පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ තේරුම් අරගෙන ඒක තුළ දකින්න එක. ඒ අටුවාව බලංගනේ තියෙන්නේ. මෙන්න මේ අටුවාවට බහා බලන්න. එතකොට නිවැරදි කරන්න පුළුවන්. ඔබ ළඟ ක්‍රියාත්මක වෙන්නා වූ පංච උපාදානස්කන්ධය ඉදීම මැරීම පංච උපාදානස්කන්ධයක් උනේ කොහොමද? පංචස්කන්ධ වෙන්නේ කොහොමද? මේ අටුවාවට යොදලා බලන්න මේ ඕනෑම සූත්‍ර දේශනාවක්. එතකොට අරුත් අටුවා දැන අර්ථය දැනගෙන අනුගමනය කරන්න පුළුවන් වෙනවා. එදා මහා කච්චායන මහරහතන් වහන්සේ, අරියුත් මහරහතන් වහන්සේලා වැනි අය නම් අටුවා ලියලා තිබෙනවා. ඒවා අපිට උදව් වෙනවා. නමුත් ඒවත් සිංහල පරිවර්තනයේ දොස් තිබෙනවා. මෑතදී ලියපු අටුවා නම් නොවැළුවට කමක් නැහැ. පංචස්කන්ධ අටුවාව තුළින් සතිය ලෙහා ගන්න. එතකොට ඔබට ඇස් දෙකෙන් බාහිර ලෝකේ බලන අනිත්‍ය වෙනකොට නුවණින් පංච උපාදානස්කන්ධේ අනිත්‍ය බලයෙන් උපාදානයෙන් මිදෙන හැටි හමු වෙයි. තවත් මාර්ග 5ක් 6ක් 7ක් 8ක් තිබෙනවා. අපේ දේශනාවල පෙන්නනවා අපි ඒක. මේ එකමකක් ගනිමින් ඉහාත්ම වශයෙන් එවත් මේ ජීවිතයේදීම මේ මොහොතේදීම ප්‍රමාද විහරණයෙන් අතමිදී අපමාද විහරණයටපත් වෙන්න අවශ්‍ය කරුණු වටහා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම හේතුපාදක වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය මෙම උතුම් ධර්ම දේශනය සඳහා සැරහේ දායකත්වය දෙනු ලබන්නේ හෝමාගම උඩුවන පදිංචි චිත්‍රාද කොස්තා මහත්මිය සහ පී.වී. චන්ද්‍රසේන මහත්මයා විසිනි. අරමුණු අතර 2014 දෙසැම්බර් මාස 18 වන දින පරලෝසපත් කේච් සෝමලතා මෑණියන්ද 2010 දෙසැම්බර් මාස 12 වන දින පරලෝසපත් එම් ගුණදාස කොස්තා පියාණන්ද 2004 වසරේ පරලෝසපත් එම් බන්දුලද කොස්තා මහතා 2013 වසරේ පරලෝසපත් එම් උපාලිද කොස්තා මහතා 2014 වසරේ පරලෝසපත් කමනී කොස්තා යන සහෝදර සහෝදරියන්ද ඇතුළු පරලෝසපත් සියලු ඥාතීත මිත්‍රාදීන් හට මේ උතුම් වූ ධර්ම දේශනෙන් ජනිත වන්නා වූ කුසල් අවශ්‍ය නම් අනුමෝදන් වේවා. අවශ්‍ය කෙනෙක් සඳහා පමණයි බලංගු වෙන්නේ ත්‍රිපිටකය තුල ඒක. අවශ්‍ය තැන්වල සිටී නම් නැත්නම් වුන් හැමෝටම උපහාරයක් වේවා. එමෙන්නම දැනට දරුණු අසංගතයක් වන කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාට දුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර සුජීවත් සිටින්නා වූ පවුලේ සියලු දූ දරු මුණුබුරු මිනිවිරියන්ටත් ගෞරවනීය දේශකයන් වහන්සේටත් දුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවායි කියලා ප්‍රාර්ථනා කරනු ලබනවා. එතන ඔබගේ මේ
තොරතුරු වලට අනුව ඔබට ගැලපෙන බණක් තමයි මම මේ පැකිවේ කියලා. තව එහාට යන්න උතර නතර වෙන්නේ නැතුව. ඒ විසින් ඉටුවේ හැකි සම්‍යක් දෘෂ්ටික අදහස් සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ධර්ම ශ්‍රවණය කළ හැමටත් ඔබටත් මේ සද්ධර්මයේ විවෘත වුණොත් පස්සේ ලැබෙන ප්‍රතිඵල ලබන්නට විවෘත වූ සද්ධර්මයෙන් හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං